අපි හැමෝම කැමති ලස්සන වෙන්නට. ඒ නිසාමයි ලස්සන වෙන්නට කැමති ඔබ වෙනුවෙන් අපි හිතුවා අදත් ජනිත් ලස්සන ගැන කතා බහ කරන්නට. ඔව් ජනිත් ලස්සනයි. එහෙම හිතනවද ජනිත්? අනිවාර්යයෙන්ම අපි හැමෝටම අපි ලස්සනයි. ඒකින්ද තමයි අපි මේ විදිහට හිතන්නේ. දැන් නදී අපි දහලා තියෙනවානේ අර පංච කල්යාණී කියලා. කේශ කල්යාණී ඔය විදිහට ගොඩක් දේවල් තියෙනවා හෂිනි මඩ. ඔව්. ඒතරම් අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ කොතෙන්ටද? ඔව් ඇත්තටම මම හිතනවා අපි ඕනම කෙනෙක් ගත්තොත් අර නදී කිව්වා වගේ ලස්සන වෙන්න හරි කැමති. ගොඩක් දෙනෙක් හිතන්නේ ලස්සන තියෙන්නේ මුහුණේ පමණයි කියලා. මොකද මම හිතන්නේ අපි හැමෝම ආස තව කෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගන්න. එතකොට ආකර්ෂණය දිනා ගන්න මම හිතන්නේ කෙනෙකුගේ මුහුණේ තියෙන සිනහව ඒකේ තියෙන අපි හිතනවා පැහැදිලි සමක් තියෙනවා නම් ඒ වගේම ගොඩක් වෙලාවට මුහුණට ලොකු අවධානයක් යොමු කරනවා. මුහුණට වැඩිම අවධානය දෙන්න අපි S2කට නේ. මම හිතනවා S2 තමයි ලොකු ආකර්ෂණයක් ඇති වෙන්නේ කියලා. සංජය. ඔව් අපිට පුළුවන් අද දවසේදී දෙනෙතින් හඳුනා ගන්නට සැඟවුණු අමුත්‍යක් ඉන්නවා. ඉතින් අපි තරංගයේ නැවතත් මතක් කරනවා සැඟවුණු ජනප්‍රිය චරිතයක් අද දවසේදීත් අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරලා තිනවා. මේ ඒ සැඟවුණු චරිතය දක්ෂ රංගන ශිල්පිනියක්, දක්ෂ ගායන ශිල්පිනියක්. ඔබටත් පුළුවන් ඇයව හඳුනා ගන්නට 433යි 44යි 66 කියන දුරකථන අංකය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා ආරාධනා කරනවා. අවස්ථාවක්. ඔව්. ඉතින් අද මම හිතුවා අපි ගොඩක් දෙනෙකුට මම හිතන්නේ සම කියලා කිව්වහම අපි දන්නවා විශාලතම ඉන්ද්‍රිය. දැන් සමෙන් කරන කාර්යයන් බොහෝමයක් තියෙනවා. අපි දන්නවා අපිට සම ඉතා වැදගත්. සමෙන් කෙරෙන ප්‍රධාන කාර්යය තමයි ආරක්ෂාව. දැන් මේ ආරක්ෂාව කෙරෙනවා වගේම අපේ සමේ ලස්සන එහෙම නැත්නම් සම හොඳ තත්වකින් පවත්වාගෙන යන්න පුංචි උත්සාහයක් ගන්න ඕනේ. දැන් මුහුණට අපි කතා කරානේ මුලදීම ගොඩක් දෙනෙක් මුහුණට ගොඩාක් ලොකු අවධානයක් යොමු කරනවා. දැන් මුහුණේ සමට අපි සත්කාර කරනවා. මම හිතන්නේ ඕනම දෙයක් ගන්නවා නම් ඉස්සෙල්ලම ගන්නෙ මුහුණේ. නමුත් එතකොට ගොඩක් දෙනෙකුට අමතක වෙනවා මේ සම කිව්වම විශාලතම ඉන්ද්‍රිය අපේ මුහුණේ විතරක් නෙමෙයි මේ අපේ ඇඟේ තියෙන සම කියලා. ඉතින් ගොඩාක් දෙනෙක් අත් කකුල් වලට දෙන අවධානය හරි අඩුයි. ගොඩක් දෙනෙක් ඒ ගැන හිතන්නේ මම හිතන්නේ විශේෂ අවස්ථාවකට යනකොට වර්ණ ගන්වනකොට අපි ඔය අත්වලට නම් නේල් පොලිෂ් කලර් එකක් ඇප්ලයි කරන වෙලාවට තමයි අත් දිහා චුට්ටක් බලන්නේ. අනේ මගේ අත් දෙක ලස්සනද එහෙම නැත්තම් ඒකට හේතුවක් තියෙනවානේ. මට හිතෙනවා මිනිස්සු ගොඩක් වෙලාවට මූණ දිහානේ බලන්නේ. ඒ වුණාට අපි පෞරුෂත්වය ගැන කතා කරනකොට පුංචි අංගයන් හරියට වැදගත් වෙනවා. අපි අත භාවිතා කරනවා කතා කරන හැම වෙලාවකදීම. අපි කියනවා gestures කියලා. එහෙම නැත්තම් මේ අපි විවිධ විදිහේ ඉරියව්වල ඉන්නකොට ගොඩක් දෙනේ මුහුණේ අවධානය විතරක් නෙමෙයි. අපි බලනවා කොහොමද අපේ ඇඟ අපි කියනවා මේ ඉරියව් ආකාරයට කොහොමද මේ කතාවට තවත් අංගයන් එකතු වෙලා ඒක ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමහර වෙලාවට පුංචි දේවල් අපේ පෞරුෂත්වයේ මේ ඇඟිලි, නියපොතු, අපේ අත්, කකුල් කියන මෙන්න මේ පුංචි දේවල් වල නිසා කෙනෙකුගේ පෞරුෂත්වයේ ලස්සන එළියක් එහෙම නැත්තම් ඊටාත්ම හොඳ ආකර්ෂණයක් ඇති කරගන්න පුළුවන්. අද කොතෙන්ද වෙන්න හදන්නේද? ඉතින් ඒ නිසා අපි හිතුවා අද අපි අත් දෙකෙන් පටන් ගමු කියලා. ඒක ගොඩක් වියදම් වෙන වැඩක්ද නැත්නම් සාමාන්‍යයෙන් අපිට කරගන්නට පුළුවන්ද? ඔව් ඇත්තටම රූපලාවන්‍ය කියලා කියන්නේ අපි ඉස්සර ඉතිහාසය ගැන ගත්තොත් ගෙදරදී ගොඩාක් දේවල් කරපු අද්භේදක. ඔව් ඉතින් ඒ නිසා රූපලාවන්‍යයට විසඳුම් බොහෝමයක් තියෙනවා. මම හිතනවා ඉස්සෙල්ලාම ගෙදරින් පටන් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අද මම කියලා දෙන්න යන්නේ හරිම පහසුවෙන් කොහොමද ගෙදරදී Tamanට මේ අත්වල තියෙන සම හොඳ තත්වයකින් පවත්වාගෙන යන්න සහ එහි ලස්සන තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් විදිහ සත්කාරයක් ගැන. ඉතින් මේ සත්කාරයේ විශේෂත්වය තමයි Taman ගෙදරදීම භාවිතා කරන දේවල් දෙකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපිට පුළුවන් ගෙදරදීම අපේ hand lotion එක හදාගන්න. ඉතින් මේ hand lotion එකක් හදන හැටි තමයි මම කියලා දෙන්න යන්නේ. අපිට සහාය වෙනවා. අවශ්‍ය කරන දේවල් මුලින්ම. ඔව්. හරිම පහසුයි. අපි දන්නවා අපේ අත් තමයි ඉක්මනින්ම වියලීමට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අත ඉක්මනින් වියලෙන්නේ හේතුවක් තමයි අත හැමතිස්සෙම පිරිසිදු කරනවා. අපි පිරිසිදු කාරකයන් භාවිතා කරනවා. ඒ වගේම අත් දෙකෙන් අපි ගොඩාක් වැඩ කරනවා. සමහර වෙලාවට ගෙදර දොරේ සමහර අපි අත් වලින් අල්ලන්න ඕනේ නැති දේවල් අපි සමහර පිරිසිදු කාරකයන් හරි සැරයි අපේ අත් වලට. ඉතින් ඒ වගේ දේවල් උනත් අල්ලනවා. ඉතින් ඒ නිසා අපේ සම විශේෂයෙන්ම අත්වල සම ඉක්මනින් වියලීමට පත් වෙනවා. ඒකට අපි එක දෙයක් අපි භාවිතා කරනවා අපේ මේ අද පාවිච්චි කරන මේ රෙසිපි එකේ. ඒක තමයි අපි මේ ඔලිව් තෙල් හෝ ආමන්ඩ් ඔයිල්. මේ දෙකෙන් ඕනම එකක් භාවිතා කරන්න පුළුවන්. අපි දන්නවා ආමන්ඩ් ඔයිල් විශේෂයි. ආමන්ඩ් ඔයිල් Tamanට සොයා ගන්න පුළුවන් නම් ගන්න තියෙනවා.
පාවිච්චි කරන්න පුළුවන්. මොකද ආමන්ඩ් ඔයිල් කියන්නේ විටමින් E බොහෝමයක් තියෙන, ඒ වගේම අපි කියනවා ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් තියෙන ඉතාමත්ම හොඳ තෙලක් කියලා. ඉතින් ආමන්ඩ් ඔයිල් අපි සමේ ආලේප කිරීම ඉතාමත්ම සුදුසුයි. පුංචි බබාලට උනත් භාවිතා කරන්න පුළුවන්. සම ඉතා හොඳින් ශක්තිමත් වෙනවා. ඉතින් සම්බාහන ක්‍රියාවලියකට මම හිතනවා හරි වැදගත් ආමන්ඩ් ඔයිල්, එහෙම නැත්නම් ඔලිව් තෙල්. ඔව් අපි කවුරු කියලාද ඔබ හිතන්නේ ඇය? ඔබට අවස්ථාව. ඔව් කතා කරන්න. හෙලෝ. ඔව්. ඔව් කියන්න. මම පිළිමකලෙන් ශ්‍රීමති ශ්‍රීසාලන්ගේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න තමයි කතා කරේ. ඔව් කතා කරන්න. ඔව්. ශ්‍රීමති කියන්නේ කවුද ඒ? මම නම් කියන්නේ සංජීවනී වීරසිංහ නේද? බලමුනේ. ඔව් රැඳිලා ඉන්න අපිත් එක්ක අපි බලමු ඇයද සැඟවුණු ජනප්‍රිය චරිතය කියලා. ඔබට පුළුවන් අය කරේ. ඊට පස්සේ ආමන්ඩ් ඔයිල් ගැන කතා කරමු. දැන් අපි ඒ ආමන්ඩ් ඔයිලුත් එක්ක අපි ඒකට මී පැණි එකතු කරනවා. දැන් මී පැණි කියලා කියන්නේ මම හිතන්නේ අමුතුවෙන් මම කියන්න අවශ්‍ය නැහැ. ඒකේ ඖෂධීය ගුණය බොහෝමයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි අපේ සම සුවපත් කරන්න උදව් කරනවා. ඒ වගේම සමේ තිබිය හැකි බැක්ටීරියා ඒ වගේ දේවල් විනාශ කරලා සම හොඳ සෞඛ්‍ය තත්වයකින් තියාගන්න උදව් කරනවා. ඉතින් ඒ නිසා අද අපි මේ භාවිතා කරන්න යන ලෝෂන් එක හදාගන්න අපි ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපි මී පැණි එකතු කරනවා. අපි බලමු ධනුෂ දැන් ඒක එකතු කරයි. අපිට පුළුවන් මී පැණි පුංචි ප්‍රමාණයක් සහ අපිට ඒකට ආමන්ඩ් තෙල් හෝ ඔලිව් තෙල් භාවිතා කරන්න. ඊට පස්සේ ටිකක් ඉක්මනින් ඒක මිශ්‍ර කරන්න. සමසමවද ගන්නෙ? ඇත්තටම තමන්ට ඒ ගන්න ප්‍රමාණය සමසමව ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට පොඩ්ඩක් හිතන්න අපි අත් දෙකේ ගන්නවද අපි අතේ සම්පූර්ණයෙන්ම ගන්නවද ඒ අනුව අපේ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. ඔබ හිතන්නේ කොහොමද වෙන්න ඕනේ? මම හිතනවා සමසමව එකතු කිරීම ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම ඒ අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්න ඕනේ තමන් ආලේප කරන ප්‍රදේශය අනුව. ඒ කියන්නේ දැන් මේක ඇත්තටම අත්වලට විතර නෙමෙයි කකුලටත් භාවිතා කරන්න හැකියාව තියෙනවා. දැන් අපි මේක හොඳින් මිශ්‍ර කරගන්නවා ටිකක් ඉක්මනින්. ඊට පස්සේ අපිට පුළුවන් ඒ මිශ්‍රණය අපේ අත් දෙකේ ආලේප කරන්න. දැන් අපි ආලේප කරනකොට සම්බාහන ක්‍රියාවලියක් භාවිතා කරනවා. කවාකාරව අපිට පුළුවන් මේක හොඳින් සමට ආලේප කරන්න. ඉතින් දැන් මේ සමට ආලේප කිරීමේදී අර උදේ හවස එහෙම ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම මේ වගේ අවුවට නිරාවරණය ඒකත් ප්‍රශ්නයක් නැහැ. අපි මේ වගේ ඇත්තටම අපි මිශ්‍රණයක් හදාගෙන ගෙදර තියාගත්තොත් අපි ක්‍රීම් එකක් ගන්නවා ආලේප කරනවා වගේ තමයි. ඉතින් අපිට පුංචි ප්‍රමාණයක් අරගෙන අත්වල ආලේප කරන්න හැකියාව තියෙනවා. අර එකම දේ මී පැණි තියෙන නිසා පොඩ්ඩක් ඇලෙන ගතියක් තියෙන නිසා පරිසම් කරගන්න. ඔව් ඒකත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේක ආලේප කරලා අපිට සාමාන්‍ය කටයුතු වල යෙදෙන්න ටිකක් අමාරුයි. අපි මේක ආලේප කරලා අපේ සමට උරා ගත්තයින් පස්සේ විනාඩි 10කට විතර පස්සේ හොඳින් සෝදලා ඉවත් කරන්න හැකියාව තියෙනවා. ඉවත් කරනකොටත් අපිට පේනවා හොඳ ලස්සන දිලිසෙන ස්වභාවයක් සමේ රැඳෙනවා. ඒ වගේම අපි කියනවා හොඳ මොයිස්චර් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් මම හිතන්නේ දැන් අපි අද කතා කරේ විශේෂයෙන්ම කොහොමද මේ හෑන්ඩ් ලෝෂන් එකක් හදාගන්නේ කියලා. ඉතින් මම හිතනවා අපි හෑන්ඩ් ලෝෂන් එකට එකතු කරගත්ත දේ මොනවද කියලා ඇහුවොත් මම හිතන්නේ ද්‍රව්‍ය දෙකක් එකතු කරගත්තා. ඉතින් ඒක මම හිතනවා අහගෙන හිටපු අයට අපිට ඒක කියන්න පුළුවන්. ඒක හොඳ ප්‍රශ්නයක් වෙයි. ඔව් ඇත්තටම. එහෙම නේද ජනේ? ඔව්. අපි මේක මේක කොයිතරම් වෙලා තියන්න ඕනේද? දැන් අපි මේ විදිහට අපිට පුළුවන් අපේ ඇත්තටම දැන් අපි ගත්තාම සාමාන්‍ය අපේ සම මං කව වියලීමට පත් වෙනවා ඉක්මනින් අත්වල තියෙන සම. ඉතින් ඒ නිසා අපිට මේ වගේ ලෝෂන් එකක් භාවිතා කිරීම හරි වැදගත්. දැන් අපි මේ වගේ ස්වභාවික ලෝෂන් එකක් හදාගත්තොත් අපිට හැමදාම පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම අතුරු ආබාධයක් නැහැ. ඒ නිසා සාමාන්‍ය පුරුද්දක් හැටියට ගෙදරදී අඩුම වශයෙන් වරක්වත් භාවිතා කරන්න පුරුදු වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය හසින් මහත්මයා දැන් අපේ හැම එක එක විදිහයිනේ. සමහරුන්ගේ වියලි, සමහරුන්ගේ තෙතයි. මේ ඕන එක්කෙනෙකුට මේක ප්‍රශ්නයක් නැද්ද? ඔව් ඇත්තටම ගොඩක් වෙලාවට අපි සම ගත්තාම මුහුණේ සම වර්ග කරන්න පුළුවන්. අපි කියනවා සාමාන්‍ය මුහුණේ සම, තෙල් සහිත සමක්, සාමාන්‍ය සමක්, වියලි සමක් වෙන්න පුළුවන් කියලා. නමුත් ගොඩාක් දෙනෙකු 99%ක්ම ගත්තොත් අපේ ඇඟේ සම වියලි සමකට අපිට හඳුන්වන්න පුළුවන්. එකක් තමයි ගොඩාක් රස්නේ රටක ඉන්නේ. අපි හරියට දහඩිය දානවා. අපි කියනවා මේ ඩීහයිඩ්‍රේෂන් එහෙම නැත්නම් අපේ ඇඟේ තිබිය යුතු තෙතමනය හරිය ඉක්මනින් ඉවත් වෙනවා. ඉතින් ඒ නිසා අපි වායු
අලංකරණය කරපු ස්ථානවල තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපි ගත්තොත් අපි ඇඟේ සම සහ අතේ සම ඉක්මනින් වියලීමටපත් වෙනවා. ඒ වගේම තව දෙයක් දැන් අපි හොඳ පුරුදු හැටියට අපි දන්නවා අත සෝදන්න ඕනේ කියලා. නමුත් අපි වැඩිපුර අත සේදීම නිසා එහෙම නැත්නම් අපි අත සේදීම ගොඩාක් කරනකොටත් අපේ මේ සමේ තිබිය යුතු ආරක්ෂක පටල අපි කියන ඇසිඩ් මැන්ටල් එක කියලා ඒක ඉවත් වෙලා යනවා. එතකොට අපේ සමේ ආසාදන තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා හරිම සංවේදී සමක් බවට පත් වෙනවා කියලා. අපිට දුරකථන නැමතුමක් තියෙනවා ජනිත්. මංජුලා සුබදෑසන. හෙලෝ සුබදෑසනක්. ඔව් කතා කරා. මම අත්‍යවශ්‍ය උත්තරය දෙන්න කතා කරේ. ආමන්ඩ් ඔයිල් සමග මේ පැණි එකතු කරලා තමයි. හෙලෝ. ඔව් අහගෙන ඉන්න. ආමන්ඩ් ඔයිල් මේ පැණි එකතු කරලා තමයි මේ අත් දෙකේ ගන්න සීනේට අදාගන්නේ. හරි අපි වැඩසටහන අවසානය වෙනතුරු බලමු. ඒ ජයග්‍රාහිකාවද කියලා. ඔව්. ඉතින් ඒ නිසා දැන් අපි පිරිසිදු කාරකයන් අපේ සමට භාවිතා කරනකොට හොඳට මතක තියාගන්න ඕනේ අපේ සමේ pH අගය ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අපි කියනවා 5.5ත් 6ත් අතර pH අගයක් තියෙන නිෂ්පාදන පාවිච්චි කරන්නත් ඕනේ. මොකද අපේ සම අධික ලෙස වියලීමට පත්වීමේදී අර මං කිව්ව ඇසිඩ් මැන්ටලය අපි කියනවා වැය වෙලා යනවා කියලා. එතකොට ඉක්මනින්ම ආසාදන තත්ත්වය නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමේ සිටිය යුතු ශුද්ධ ජීවීන් ඉන්නවා. ඒ කියන්නේ හිතකර ශුද්ධ ජීවීන්. මේගොල්ලන් නිසා අපේ සම ආරක්ෂා වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ පැවැත්මටත් මේ වගේ සත්කාරයක් කිරීම හරි වැදගත්. මොකද අපි කියනවා මොයිස්චර් එහෙම නැත්නම් තෙතමනේ හොඳින් රඳව ගන්න උදව් කරනවා කියලා. තවත් ප්‍රශ්න තමයි ගොඩාක් දෙනෙක් ඇඟිලි දිහා බලලා කියනවා රැලි වැටිලා එහෙම නැත්නම් හරිම මුහුණේ තියෙන එහෙම නැත්නම් මුහුණේ තියෙන සමේ ලස්සන අත්වල දකින්න නෑ කියලා. තවත් දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නය තමයි මේ වැලමිට ගොඩක් වෙලාවට දුර්වර්ණ වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලදී විශේෂයෙන්ම තමයි මම හිතන්නේ තමන්ගේ ඇඟේ තියෙන සම්ප්‍ර දෙන අවධානය හරි අඩුයි. අපි ආලේප කරන්නේ නැහැ. අපි මොයිස්චරයිසර් එකක් එහෙම නැත්නම් අපි කියනවා මේ වගේ සමට හොඳ තෙතමනයක් රඳවා ගන්න උදව් කරන දේවල් ආලේප කරන්නේ නැති නිසා අධික වියලීමටපත් වෙලා අපි ගොඩක් වෙලාවට දකින්නේ සමේ අර වගේ තත්වයක් ඇති වුණාම තමයි මතක් වෙන්නේ මගේ අත්වල සම හරිම සමේ මුහුණේ සම වගේ නෙමෙයි නේද කියලා. සඳමාලි මොනරාගලින් අපිත් එක්ක එකතු වෙනවා. සඳමාලිට කතා කරනවා. ඔව් සඳමාලි කියන්න ප්‍රශ්නෙට උත්තරේ කියන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තර දෙන්න කතා කරන්නේ. චුටක් හයියෙන්. මේ පැණි. සද්ද මදි නේ චුට්ටක්. සඳමාලිගේ සද්ද මදි වගේ. ඒක තමයි. හෙලෝ. ඔව් කියන්න. ආමන්ඩ් ඔයිල් සහ අහහ. මේ පැණි එකතු කරලා තමයි අපේ අත් දෙකේ ගන්න ඔයස් එක හදගන්නේ. හරි. ඔව් හරි බොහොම ස්තුතියි. ඔව්. ඔව්. ඉතින් දැන් අපි මේ වගේ දේවල් සාමාන්‍ය කරනකොට මම හිතනවා දැන් අපිට හැමදාම මේ වගේ සත්කාරයක් කරගන්න බැරි නම් අඩුම ගානේ සතියකට සැරයක්වත් තමන් වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කරන්න ඕනේ. දැන් මේ වගේ අපිට අපි ලෝෂන් එකක් එහෙම නැත්නම් අපේ සමේ තෙතමනේ හොඳින් රඳවා ගන්න සහ සමේ ආරක්ෂාව වැඩි දියුණු කරන්න අපි මේ වගේ දෙයක් සත්කාරයක් කරනකොට මම හිතනවා තමන්ටත් තමන්ගේ ආත්ම විශ්වාසයටත් ගොඩක් උදව් වෙනවා. මොකද හොඳ තමන්ගේ හොඳ ආකල්ප තියෙනවා නම් එහෙම නැත්නම් හොඳ විශ්වාසයක් තියෙනවා නම් මම හිතන්නේ ඒක තමන්ගේ ජීවිතයේ පෞරුෂත්වය ගොඩ නගා ගන්න හරි වැදගත් වෙනවා. අභියෝගයන්ට මුහුණ දෙන්නට ඉතාමත් වැදගත් නේ. අපි බලමු ඒ වගේ කෙනෙක් ඉන්නවා මං හිතන්නේ. ඔව් දුරකථනයේ ඉන්නවා. කවුද මේ? මම නදීෂානි මහබාගෙන්. ඔව් නදීෂා කියන්න. මොකක්ද උත්තරේ? මම පිළිතුර කියන්න කතා කරේ. මේ පැණි සමග ආමන්ඩ් ඔයිල් තමයි එකතු කරන්න ඕනේ. අපි මෙහෙම අහමු. මෙතනදී භාවිතා කරේ මොන තෙල් වර්ගයේද? මොන ඔයිල් එකද? ආමන්ඩ් ඔයිල්. ඔව් අපි උත්තරේ පස්සේ පස්සේ කියමු කියමුනේ. පස්සේ කියමු. ඒක හොඳයි. ඉතින් මම හිතනවා ගොඩක් දෙනෙක් හොඳ අවධානයක් යොමු කරනවා. අපි සාමාන්‍ය දැන් මුහුණේ සමට පමණක් නෙමෙයි මම හිතන්නේ අපි මේ අත්වල සමේ තියෙන ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්න තමයි අර රැලි වැටීම. ගොඩාක් දැන් රූපලාවන්‍යකාරයට ආවහමත් ගොඩක් දෙනෙක් කියන්නේ අනේ මගේ අත් දෙක බලන්නකො එහෙම නැත්නම් දුර්වර්ණ වෙලා එහෙම නැත්නම් ගොඩක් වෙලාවට වියලි සම දකින්න තියෙනවා. දැන් නියපොතු වටේට වුණත් ගොඩක් දෙනෙකුගේ සම හරිම වියලි. එතකොට ඇත්තටම අපි අර නියපොතු වර්ණ ගෑනුවොත් අපේ අත්වල ලස්සනක් දකින්න නැහැ. ඉතින් මේ වගේ සත්කාරයක් අපි කරනකොට තවත් පුංචි දේවල් කීපයක් කරන්න පුළුවන්. දැන් අපි හිතමු සතියකට සැරයක් මෙහෙම සත්කාරයක් කරනවා නම් මේ අපි ලෝෂන් එකක් නේද භාවිත
කතා කරේ. අපිට පුළුවන් hand scrub එකකුත් පාවිච්චි කරන්න. දැන් hand scrub එකක් එහෙම නැත්නම් අපි මේ අදි පිටිසිඳු කිරීමක් අපේ සමේ තියෙන මැරුණු සෛල ඉවත් කරන්න අපිට මෙන්න මේ වගේ අපි ගත්ත අද අපි මේකට පාවිච්චි කරේ තෙල් වර්ගයක් almond oils හෝ එහෙම නැත්නම් අපි පාවිච්චි කරා ඔලිව් තෙල් ඒකත් එක්ක මී පැණි එකතු කරගත්තා. දැන් අපිට ස්ක්‍රබ් එකක් කරන්න ඕනේ නම් මේකෙන් අපිට මේකට පුළුවන් සීනි චුට්ටක් එකතු කරන්න. දැන් සීනි වල අපි දන්නවා චුට්ටක් ගොරෝසු ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක වතුරත් එක්ක දිය වෙනවා. ඉතින් ඒ නිසා සමට කිසිම විදිහේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හීලෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැද්ද? නෑ සීරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි චූටි කැට තියෙන එකක් ගන්න. අරගෙන ඊට පස්සේ අපිට ඒකට මිශ්‍ර කරන්න පුළුවන් සීනි චුට්ටක් මිශ්‍ර කරගත්තම අපිට බොඩි ස්ක්‍රබ් එකකුත් හදා ගන්න පුළුවන්. සීනි පොඩි සීනි කැට තියෙනවා ඒක හැදුවම හරියි. අපිට තව දුරකථන ඇමතුමක් තියෙනවා. ජානකි. හෙලෝ. ඔව් කියන්න ජානකි. ප්‍රශ්නෙට උත්තර දෙන්න ගත්තේ. ආමන් ඔයිල් නැත්නම් ඔලිව් තෙල් හරි මේ පැණි සමග. හරි බොහොම ස්තුතියි. අපි බලමු වැඩසටහන අවසානයේ වෙනතුරු. කවුද ජයග්‍රාහිකාව කියලා. ඔව් ඉතින් දැන් ඇත්තටම අපි බොඩි ස්ක්‍රබ් එකක් කිරීමත් හරි වැදගත්. දැන් අපි මේ වගේ අපේ සමේ පෝෂණය හොඳින් නැති කරන්න අපි මේ වගේ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරනවා වගේම අපි ඒකට අර සීනි චුට්ටක් එකතු කරාම ස්ක්‍රබ් එකක් බවට පත් වෙනවා. ඉතින් අපිට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා නම් සාමාන්‍ය සතියකට සැරයක් ඒක හැමදාම කරන්න සුදුසු නැහැ. අපි සතියකට සැරයක් අපිට කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍ය මේ ඕනම ක්‍රියාවලියකට පස්සේ හොඳින් පිරිසිදු කරන්න ඕනේ. ඒ පිරිසිදු කිරීමේදී අපි සබන් භාවිතා කරන්නේ නැහැ. හොඳින් වතුරෙන් සෝදලා ඉවත් කරලා අපිට අපේ සාමාන්‍ය කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේක දැන් සේදීමේදී අපි කොහොමද කියන්නේ මේක හොඳට ඇතිල්ලා යනකම්ම පුරුසුදු කරන්න ඕනේද? දැන් මේකේ අර මං කිව්වා වගේ ආමන්ඩ් ඔයිල් එහෙම නැත්නම් ඔලිව් තෙල් තියෙනකොට එහි තෙල් ස්වභාවය එක්තරා දුරකට රැඳෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද අපිට ඇත්තටම මී පැණි වුණත් මේක සම්පූර්ණයෙන් ඉවත් කරාට අපිට දකින්න තියෙන පුංචි දිලිසීමක් පොඩි ලස්සන නිකන් පොලිෂ් කරපු පෙනුමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම යවන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපිට සාමාන්‍ය දින දවසේ වැඩ කටයුතු වල යෙදෙන්න පුළුවන් ආකාරයට සෝදලා ඉවත් කරන්න පුළුවන්. දැන් මේකෙදි අපි තවත් වැදගත් වෙන දෙයක් තමයි සමා වෙන්න අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. හංසි තිස්ස මහරාමි හංසි. කියන්න හංසි. හංසි. හෙලෝ. ඔව් කතා කරන්න. මම ප්‍රශ්නෙට උත්තර දෙන්න කතා කරේ. අද මේ ඔය ලෝෂන් එකට එකතු කරේ ආමන්ඩ් ඔයිල් සහ ඔලිව් ඔයිල්. ඔව් අපි බලමු. වැඩසටහන අවසානයේ වෙනතුරු උත්තර ලැබෙනවා නේද අපිට? ඔව්. ඉතින් මම හිතනවා දැන් අපි මේ වගේ දැන් ස්ක්‍රබ් එකක් කරලා එහෙම නැත්නම් අපි මේ වගේ සම්බාහන ක්‍රියාවලියක් කිරීමේදී සම්බාහන ක්‍රියාවලියත් හරි වැදගත් වෙනවා. මීට කලින් අත් පිරිසුදු කර ගැනීමත් අවශ්‍යද? ඒ කියන්නේ මොන හරි වත් පිළිවෙත් තියෙනවද ඒක? ඔව් සාමාන්‍ය අපි පිරිසිදු අත් දෙකකට තමයි අපි මේ වගේ සත්කාරයක් කරන්නේ. ඒ කියන්නේ ක්ලෙන්සර් කිරීමෙන් පස්සේ එහෙම අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට අපිට සම සෝදලා ඉවර වෙලා අපිට පුළුවන් මේ සත්කාරය කරන්න. ඒ වගේම කරනකොට අර සම්බාහන ක්‍රියාවලියත් හරි වැදගත්. මොකද අපි පොඩ්ඩක් මසාජ් කරන්න ඕනේ. කවාකාරව. ඔව් කවාකාරව. ඒ වගේම පුංචි අපි තෙරපීමකට ලක් කරන්න ඕනේ. මොකද එතකොට තමයි හොඳින් ලේ ගමනාගමනය කෙරෙන්නේ. ලේ ගමනාගමනය කරනකොට අපි දන්නවා අපේ පෝෂණය ගමන් කරනවා, හොඳට ඔක්සිජන් ගමන් කරනවා. ඒ වගේම ලේත් සමග තියෙන පෝෂණය හොඳින් අපේ සමට ඒ අවශ්‍ය ස්ථානයන් වලට උරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට මේ ඇඟිලි වල විඩාව නැති කරගන්න. අපේ කම්පියුටර් එක හැමතිස්සෙම ඉන්නවනම්. එහෙම නැත්නම් මම හිතන්නේ ගොඩක් වෙලාවට ඇඟිලි භාවිතා කරනවා හැම වැඩේටම. ඒ නිසා ඒකටත් විවේකයක් ලැබෙනවා. ඉතින් සම්බාහන ක්‍රියාවලියත් මේකත් එක්ක හරිය වැදගත්. සම්බාහනය කිරීමත් සමග තමයි මේ ට්‍රීට්මන්ට් එකේ වෙනත මේ සත්කාරය කරන්න ඕනේ. අද ප්‍රශ්නෙට උත්තරේ අපි හසිනි මහත්මියගෙන්ම දැනගමු. නිවැරදිම පිළිතුර මොකක්ද? මම හිතන්නේ හැමෝම හොඳට අහගෙන ඉඳලා තියෙනවා. සමහර වැරදි උත්තරක් දුන්නා. බාගෙට කිව්වා. බාගෙට උත්තර කිව්වනේ. ඔව් ඉතින් ඒ නිසා අපි මං කිව්වා තෙල් වර්ගයක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. මේදි පාවිච්චි කරේ ඔලිව් තෙල්. අපි ඒ නිසා ඒ වගේම අපි මී පැණි එකතු කරගත්තා. ඉතින් මම හිතනවා ඒ උත්තරේ කියපු අය ඉන්නවා. ජයග්‍රාහිකාවක් තේරිලා ඇති. ඇයව සම්බන්ධ කරගන්නට හැකියාවක් තියෙනවද? ඔව් දැන් හැකියාවක් නැහැ. අපි දැන් මොකක්ද කරන්න බලාපොරොත්තු? ඉතින් ඇත්තටම මම හිතනවා අපි මේ ගැන දැන් අපි සාමාන්‍ය සත්කාරයක් කරන ආකාරය ගැන කතා කරා. අපි හොඳ පුරුදු හැටියට පොඩ්ඩක් මතක් කරොත් හොඳයි කියලා මම හිතනවා. කොහොමද අපේ මේ සම ආරක්ෂා කරගන්නේ? ඒ වගේම මේ අත්වල සම විශේෂයෙන්ම හොඳින් පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන දේවල් කිව්වොත් මම හිතනවා මම හිතනවා ගොඩක් හොඳයි කියලා.
මැනිකියුර් එකක් එහෙම නැත්නම් අපේ නියපොතු හොඳින් පිරිසිදු කරලා හොඳින් අපිට අවශ්‍ය දිගට කපලා ඒක අපි ලස්සට හැඩ ගන්නවලා තියෙන එකත් හරි වැදගත් වෙනවා. ඒ වගේම මේ නියපොතු වටේ තියෙන සම දැන් අපි මේ ලෝෂන් එක විශේෂයෙන්ම අපි මේ නියපොතු වටේ තියෙන සමර ටිකක් වැඩිපුර සම්බාහනය කරන්න පුළුවන්. මොකද මේ ප්‍රදේශය ඉතා ඉක්මනින් වියලීමටපත් වෙනවා. එතකොට අපිට පුළුවන් අපේ මේ නියපොතු වල වැඩිම වුණත් හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම අපේ නියපොතු ශක්තිමත් වෙන්න උදව් කරනවා. ඒ වගේම අපි කන බොන දේවලුත් හරි වැදගත්. ඉතින් ඒ නිසා මම හිතනවා හොඳට කැල්සියම් තියෙන ආහාර කන්න ඕනේ අපේ නියපොතු හොඳින් වැවෙන්න. ඒ වගේම අපේ හොඳට වතුර බොන්න ඕනේ. සමේ හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යන්න. මුදුම අර මේ සම්බාහනය ගැන ටිකක් කිව්වා හැබැයි කියාගෙන යන්න බැරි වුණා. ඔව් අපි සම්බාහනය කරනකොට කවාකාරව තමයි සම්බාහනය කරන්න ඕනේ. කොහොමද? අපි සාමාන්‍යයෙන් අපිට පුළුවන් කවාකාර ආකාරයට මෙන්න මේ විදිහට සම්බාහනය කරන්න. ඒ වගේම අපේ ඇඟිලි වල උනත් අපිට සම්බාහන ක්‍රියාවලියක් සිදු කරන්න පුළුවන්. චුට්ටක් අපි ඒකේ සාමාන්‍ය රවුමට තමයි අපිට මේවා කරන්න. ඒ වගේම අපිට මේ දිග අතටත් අපි කියනවා එෆුලරාජ් කියලා මේ සම්බාහන ක්‍රියාවලිය ටිකක් දිග අතටත් අපිට පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහේ මේ ආලේප කරලා අපේ කොපමණ වෙලාව සාමාන්‍ය විනාඩි කිහිපයක් අපි ගත්තොත් විනාඩි 2-3ක් හොඳටම හොඳයි. අපි මේ ආලේප කළත් සාමාන්‍ය විනාඩි 8ක් 10ක වගේ කාලයක් තියන්න පුළුවන් තවත් හොඳයි. ඉතින් ඒ නිසා අපි සම්බාහනය විනාඩි කිහිපයක් කරලා අපි විනාඩි 8ක කාලයක් විතර මේක තියාගෙන ඉවරලා අපිට පුළුවන් ඉවත් කරලා සාමාන්‍ය ආකාරයට අපේ වැඩ කටයුතු කරගෙන යන්න. අද දවසේ අපි ජයග්‍රාහිකාවක් තෝරාගත්ත අය ජානකී කුරුණෑගලින්. ඇයව අපි පසුව සම්බන්ධ කරගන්නවා. ඇයට පුළුවන් හසිනි ගුණසේකර මහත්මියගෙන් විශේෂ සත්කාරයක් නොමිලේම ලබා ගන්නට. ඉතින් අද දවසේදී අපිත් සමග සම්බන්ධ වුණු ඔබතුමියට බොහොම ස්තුතියි. ඔබටත් බොහොම ස්තුතියි අද දවසේදී අපිට සහයෝගය ලබා දුන්නට.